සිංහරාජය ශ්‍රී ලංකාවේ නිරිතදිග පහතරට තෙත් කලාපයේ පිහිටි අති විශිෂ්ට පාරිසරික හා ස්වාභාවික වටිනාකමක් ඇති නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයක් වේ. ගාල්ල මාතර හා රත්නපුර දිස්ත්‍රික්කවලට මැදිව පිහිට ඇති සිංහරාජය උතුරින් නාපොළ 12 කොස්ගුලන ගඟෙනුත් දකුණින් මහදොළ සහ ගින් ගඟෙනුත් බටහිරින් කළුකන්දාව ඇල සහ පිටකැලේ ගඟෙනුත් නැගෙනහිරින් මෝර්නිං සයිඩ් වතුයායනුත් මායිම් වෙයි. සිංහරාජයට පිවිසිය හැකි ප්‍රධාන මාර්ග තුනකි. රත්නපුර කලවාන වැද්දාගල මාර්ගයේ කුඩව දිසින්ද රක්වාන සූර්යකන්ද මාර්ගයේ පැමිණ මෝර්නිං සයිඩ් හරහාද දෙනියාය පිටදෙනිය හරහා පැමිණ දකුණු දෙසින්ද සිංහරාජයට පිවිසිය හැක. සපුස්ක ශාකවල ආරම්භය සිදු වූ ප්‍රාග් ඓතිහාසික යුගයේදී එනම් වසර කෝටි 15කට පමණ පෙර මෙරට ගොන්ඩ්වානා බිම් හා එක්ව පැවති යුගයේදී සිංහරාජයේ සම්භවය සිදු වී ඇතැයි සැලකේ. පරිණාමී මුල් අවධියේ සිට නොඉඳුල් ප්‍රාථමික වනාන්තරයක් ලෙසින් සිංහරාජය පරිණාමය වී ඇත. දහනවවන සතවර්ෂයේ තෙත් කලාපයේ තිබූ වනාන්තර ප්‍රමාණය අක්කර ලක්ෂයක් පමණ විය. අද වන විට වෙන්ව පිහිටා ඇති වනාන්තර ප්‍රදේශ එදා එක්ව පැවතුණි. අද සිංහරාජයේ මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 11,187කි. අතීතයට උරුම වූ කිසියම් කාල වකවානුවක ලංකාවේ සිංහයන් ජීවත් වූ බවත් ඉන් එක් දැවැන්ත සිංහයෙකු සිංහරාජයේ ජීවත්වීම හේතුවෙන් සිංහරාජය යන නම මෙයට ලැබී ඇතැයි ජනප්‍රවාදයේ සැලකේ. එම සිංහරාජයා විසූ ගල්තලාව සිංහ ගල ලෙස අදත් දක්නට ලැබේ. මෙම සිංහයා අසල්වැසි ගම්මානවල ජනතාවට හානිකර වූ බැවින් ලංකානාත නම් යෝධයෙකු විසින් මරා දමන ලද බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම යෝධයා විසූ ගම ලංකාගම ලෙස අදටත් හැඳින්වේ. සිංහයා මරා දමන ලද්දේ ගල්වලින් ගසා බැවින් එම ගල් එක්රැස් කර ඇති ස්ථානය යෝධ ගල්ගොඩ ලෙසද හැඳින්වේ. බෝනික බාහු රජ සමයේ ආරක්ෂාව සඳහා දන්ත ධාතුන් වහන්සේ සිංහරාජයේ සඟවා තිබූ බවටද ජනප්‍රවාදයේ සඳහන් වේ. අතීතයේ ගාල්ල ප්‍රදේශයේ සිට සිංහරාජ්‍ය හරහා ශ්‍රීපාදයට මඟක් පැටී තිබූ බවද සඳහන් වේ. පෘතුගීසීන් හා ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාව පාලනය කළ සමයේ සිංහරාජයට විශේෂ අවධානයක් යොමු කර තෝම්බුගත කර ඇත. එක්දහස් 875දී සිංහරාජ මූකලාන නමින් රක්ෂිත වනාන්තරයක් වශයෙන්ද 1988දී ජාතික උරුම වන භූමියක් ලෙසද 1988දී නැවත යුනෙස්කෝ ලෝක උරුම වන භූමියක් වශයෙන්ද සිංහරාජය නම් කර ඇත. සිංහරාජය මුහුදු මට්ටමේ සිට උස මීටර් 90 සිට 1170 දක්වා උච්චත්වයකින් පිහිටා ඇත. කඳුහෙල්, ගල් ශිඛර, බෑවුම්, සානු, ගංගා, ඇලදොල ආදී දැකුම්කලු භූගෝලීය ලක්ෂණ වලින් මෙම වනය පරිපූර්ණය. සිංහරාජය ස්වභාව සෞන්දර්යයේ විස්මිත නිර්මාණයකි. එහි ඇති පාරිසරික විවිධත්වය විද්‍යාත්මක මෙන්ම අධ්‍යාපනික වටිනාකම අතින්ද අසීමිතය. මෙම වනය විශාල ප්‍රදේශයක් පුරා පැතිර ඇති බැවින් උත්ස්වේදනය මගින් එක්වන ජලවාෂ්ප හේතුවෙන් අවට ඇති අනෙක් ප්‍රදේශවලට වඩා මෙම ප්‍රදේශයට 5% සිට 10% පමණ වැඩි වර්ෂාපතනයක් ලැබෙන බව හෙළි වී තිබේ.
වනගත ප්‍රදේශයේ හා අවට ප්‍රදේශවල ආර්ද්‍රතාවය 75 සිට 80 දක්වා ඉහළ අගයක් ගනී. ප්‍රදේශයේ උෂ්ණත්වය අඩු මට්ටමකින් පවත්වා ගැනීම, සුළඟේ වේගය පාලනය කිරීම, සූර්යාලෝකය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම, පාංශු සංරක්ෂණ කාර්යාවලිය, ගංවතුර වැළැක්වීම ආදී පාරිසරික තත්ත්වයන් ප්‍රශස්ත තත්ත්වයෙන් පවත්වාගෙන යාම සිංහරාජයේ ඇති විශේෂ ලක්ෂණ වේ. නිරිතදිග මෝසම් හා ඊසානදිග මෝසම් යන සුළං ප්‍රවාහයන් දෙකින්ම ඉතා අධික වර්ෂාපතනයක් සිංහරාජයට ලැබේ. එම නිසා එහි වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 3000 සිට මිලිමීටර් 6000ක් පමණ වේ. වාර්ෂික මධ්‍යන උෂ්ණත්වය සෙල්සියස් අංශක 19 සිට සෙල්සියස් අංශක 25 අතර පවතී. සිංහරාජ වනාන්තරයෙන් ජලමාර්ග කිහිපයක් ආරම්භ වේ. සිංහරාජයේ දකුණු මායිම් ලෙස සැලකෙන ගින්ගඟ ඒ අතරින් ප්‍රධානය. වනාන්තරයේ දකුණු ප්‍රදේශයෙන් උපත ලබන ජලමාර්ග ගින්ගඟ පෝෂණය කරන අතර උතුරු ප්‍රදේශයේ පිහිටි කොස් ගුලන ගඟ, කුඩව ගඟ හා පිටකැලේ ගඟ කළු ගඟ පෝෂණය කරයි. ඒ අනුව සිංහරාජ්‍ය ජල පෝෂක ප්‍රදේශයක් ලෙසට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන සුවිශේෂ වූ භූමි භාගයකි. තුරුවියන්හි ව්‍යුහය, වනයේ ඝනත්වය, මූල පද්ධතිවල ව්‍යුහය, භූ විෂමතාව, පාංශු ව්‍යුහය ආදී ජෛව හා භෞතික කරුණු රාශියක් මෙම ජල විද්‍යාත්මක ක්‍රියාවලිය කෙරෙහි බලපායි. සිංහරාජය ඉහළ ජෛව විවිධත්වයක් ඇති වනබිමකි. එහි විවිධ වර්ගයේ ශාක ප්‍රජාවන් රැසක් දැකගත හැකිය. වනයේ ඉහළින්ම නෙරු ස්තරයද, එයට පහළින් වියන් ස්තරයද, තෙවනුව උපවියන් ස්තරයද, සිව්වනුව කුඩා ගස් පැලෑටි හා ඝනව වැඩි ඇති පඳුරු වලින්ද සමන්විත යටිවියන් ස්තරද ඇත. බිම් ස්තරය අකාෂ්ඨීය පැලෑටි වර්ග හා බීජ පැලෑටි වලින් සමන්විතය. නෙරු ස්තරයේ ශාක මීටර් 45ක් පමණද, වියන් ස්තරයේ ශාක මීටර් 30 සිට මීටර් 45ක් පමණද, උපවියන් ස්තරයේ ශාක මීටර් 15 සිට මීටර් 30 දක්වාද උස් වේ. හොර, බූහොර, දොරණ හා දුන් නෙරු ස්තරයේ දැකගත හැකි ශාකයන් වන අතර මෙම ශාක වියන් ස්තරද ඉක්මවා ඉහළට වැඩෙනා බැවින් සූර්යාලෝකය ඉතා හොඳින් ලබා ගනී. බටුනා, ඇටඹ, බෙරළිය, දියනා, වල්දෙල්, ලියන් හා නවද වියන් ස්තරයේ දැකගත හැකි ශාකයන්ය. මනා පරතරයක් සහිතව හා මදක් දුරස්ව වැඩෙනා මෙම ශාක ඉතා ඍජුව හා උසට වැඩෙන බැවින් ශාක කඳ දරා ගැනීම සඳහා කයුරු මුල් ආකාරයේ මූල ආධාරක ඇතිවේ. හැඩවක, කිතුල්, දවට, මී, වේවැල් ආදී ශාක උපවියන් ස්තරයේ දැකගත හැකි ප්‍රමුඛ ශාකයන්ය. මේවායේ තුරුවියන් ඝනව පිහිටන බැවින් පොළොවට වැටෙන සූර්යාලෝකය බොහෝ දුරට සීමා කරයි. එමෙන්ම මෙම වනයේ දක්නට ලැබෙන ඒකදේශීය ශාකද විශාල සංඛ්‍යාවකි. බාඳුරා, වේවැල් ආදිය ඒවට කදිම උදාහරණ වේ. බාඳුරා සිංහරාජයේ සුලභව දක්නට ලැබෙන මාංශ භක්ෂක ශාකයක් වේ. සිංහරාජයේ දක්නට ලැබෙන ශාකවල උද්භිද ලක්ෂණ ඉතා සුවිශේෂත්වයක් ගනී. තුරුවියන් මතුපිට ඇති වායු ස්තරයේ ගතික ස්වභාවය හා
එමගින් අවශෝෂණය කරනු ලබන ආලෝක ශක්තියේ බලපෑම මත ඇතිවන වර්ණවත් දළු සහිත වෘක්ෂ ලතාදිය මෙහි දැකගත හැකි අතර පත්‍ර අග්‍රය ශ්‍රීහින් තුඩු සහිත උල් ස්වභාවයක් ගනී. මේ නිසා පත්‍ර මතු පිටින් ජලය ගලා යාම ඉක්මන් වන අතර එයින් පත්‍ර මත පරපෝෂිත විශේෂවල වර්ධනය සීමා කරවයි. ප්‍රධාන කඳෙන් හා අතුවලින් මල් හා පල හට ගන්නා වෘක්ෂලතාදියත් පොළොව මතුපිට දැලක ආකාරයට විහිදී පවතින ඇටුවම් සහිත මූල පද්ධතීන් මෙහි දක්නට ලැබෙන කදිම ලක්ෂණ වේ. සිංහ රාජ්‍යයේ ඇති මල් පිපෙන ශාඛා අතරින් ශ්‍රී ලංකාවට ආවේනික උඩවැඩියා විශේෂ කිහිපයක් දැකගත හැකිය. ඊට අමතරව බෝවිටියා, දුටු සතුටු, නිල් බිනර වැනි නේක වර්ණ පුෂ්පයන්ගෙන් සමන්විත බොහෝ ශාක වර්ගද වනේ අලංකාරය තව තවත් වැඩි කරයි. ආර්ථිකමය වටිනාකමක් ඇති වේවැල්, දුනුකෙයියා, බටවැනි ශාක වර්ගවලට අමතරව දුම්මල හා දොරණ තෙල් ලබාගත හැකි ශාක වර්ගද සිංහරාජයේ සුලභය. දිරාගිය කොළරොඩු හා කඳන් මත හටගන්නා විවිධ වර්ගී බිම්මල් වර්ග මෙහි බහුලය. ඒ අතරින් මිනිස් පරිභෝජනයට සුදුසු බිම්මල් වර්ගද මෙහිදී දැකගත හැකිය. නාපිරිත්ත, කැකිරිවරා, වෙනිවැල්, බල්ගම්මිරිස්, මහා හැඩයා, කුඩා හැඩයා, ඉරුරාජ, වනරාජ ඖෂධීය ශාක අතර ප්‍රධාන වෙයි. සිංහ රාජ්‍යය තුළ පක්ෂීන් විශේෂ 147ක් වාර්තා වන අතර ඉන් ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂීන් විශේෂ 26න් 25ක්ම සිංහ රාජ්‍යයේදී හමුවේ. නිතර හමුවන වලිකුකුලන්ට අමතරව කැහිබෙල්ලා හා මැඩිමුහුණා වැනි දුර්ලභ පක්ෂීන් වර්ග කිහිපයක්ද මෙම වනයේ දැකගත හැකිය.
ශීරපායි සත්ව විශේෂ අතරින් විශේෂ 40ක් පමණ සිංහරාජයෙන් වාර්තා වෙයි. ශ්‍රී ලංකාවට ආවේනික කළුවඳුරා මේ සතුන් අතරින් ප්‍රමුඛ වන අතර සුදු පැහැගැන්වී ඇති ඇලිවඳුරන්ද දැක ගැනීමට හැකිවීම විශේෂත්වයකි. ලේන් විශේෂ අතරින් කළු දඬුලේනා සුලභව හමුවන සත්ව විශේෂයකි. ගෝනුන්, ඕලුමුවන්, මීමින්නන් හා බල්ලූරන් වනාන්තරයේ යටිවගාවන් ආශ්‍රිතව ගෙවසෙමින් තම පැවැත්ම තහවුරු කරගනී. කුඩා අලිරංචු කිහිපයක් සිංහරාජ්‍යයේ නැගෙනහිර කොටසේ තැනිතලා පතන් බිම්වලට වන්නට කලාතුරකින් හමුවන අතර දිවියන්ද ඝන වනය තුළ ජීවත් වන බවට පාසටහන් හා වසුරු මගින් තහවුරු වේ. සිංහරාජ්‍යයේ ජීවත් වන කටුසු විශේෂ අතරින් දුර්ලභ හා ආවේනික විශේෂ කිහිපයක්ම හමු වේ. පලා කටුස්සා, පිනුම් කටුස්සා, අං කටුස්සා හා කරමල් බෝධිලිමා ඉන් ප්‍රධාන වේ. සිංහරාජයේ වාර්තා වී ඇති උරග විශේෂ 45ක් අතරින් විශේෂ 21ක්ම ශ්‍රී ලංකාවට ආවේනිකය. මේ ගණයට කටුස්සන්, කබරගොයින්, කැලෑහූනන්, සිකනලුන් හා සර්පයින් වැනි සත්ව කාණ්ඩ ගණනාවක්ම ඇතුළත්ය. සර්පයින් අතරින් කුණකටුවා, ඇහැටුල්ලා, පඳුරු මාපිලා, පලා පොළඟා, පිඹුරා, ගැරන්ඩියා හා දියනයා බහුල ලෙස දැකගත හැකිය. උභය ජීවීන් සඳහා ඉතා උචිත පරිසර පද්ධතියක් නිර්මාණය කරන සිංහරාජ්‍යය තුළ මැඩියන් හා ගෙම්බන් විශේෂද ගොළුබිලි විශේෂ බොහෝමයක්ද අධ්‍යයනය කළ හැක. එමෙන්ම සිංහරාජ්‍යය තුළ පවතින තෙතමනය සහිත පාරිසරික තත්ත්වය කූඩැල්ලන් ගහනය වැඩිවීමටද හේතු වී ඇත. ශ්‍රී ලංකාවේ දැකිය හැකි සමනල විශේෂ අතරින් විශේෂ 65ක් පමණ සිංහරාජ්‍යයේදී හමුවීම සුවිශේෂත්වයකි. ඉතා දැකුම් කළු විවිධ වර්ණ සහිත සමනලයින් මෙන්ම විවිධ ප්‍රමාණයන්ගෙන් සමන්විත වූ සමනල වර්ගද මෙහිදී හමුවෙයි. සිංහරාජ වනබිම පුරා ඉතා සුපරීක්ෂාකාරීව ගමන් කිරීමේදී විවිධ වර්ගයේ ක්‍රම විශේෂද දැකගත හැකිය. සිංහරාජයේ පුරා දැල් බැඳ ගොදුරක අපේක්ෂාවෙන් නිහඬව සිටින මේ කැලෑ මකුළුවන් සේම
ගොදුරක් අපේක්ෂාවෙන් සාමූහිකව සිටින සතුන්ද එමටයි. ඊට කදිම නිදසුනකි මේ යක්කඩි. ගොදුර ඉව වැටුණු විගස ඔවුන් මෙලෙස විසිර ගොදුර සොයයි. ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂ 16 අතුරින් විශේෂ 3ක් සිංහරාජ්‍යයේ ඇලදොල ආශ්‍රිතව හමුවන අතර පොදුවේ සිංහරාජ්‍ය මත්ස්‍ය විශේෂ 11ක් සඳහා වාසස්ථානී වී ඇත. සිංහරාජයේ ඇති සුවිශේෂී ජෛව විවිධත්වය පරිසර ලෝලීන් විශාල ලෙස ආකර්ෂණය කරයි. අධ්‍යාපන කටයුතු, පර්යේෂණ කටයුතු මෙන්ම සිංහරාජයේ ස්වාභාවික සෞන්දර්යයට ඇලුම් කරන්නන්ටද මෙය මහඟු තෝතැන්නකි. සිංහරාජයේ ප්‍රධාන සංරක්ෂණ කාර්යාලය හා තොරතුරු මධ්‍යස්ථානය වැද්දාගල කොඩව පිහිටා ඇත. මෙහිදී සිංහරාජය නැරඹීමට පැමිණෙන්නන් හට සිංහරාජය පිළිබඳ ජෛව විද්‍යාත්මක, ඓතිහාසික මෙන්ම අධ්‍යාපනික තොරතුරු රැසක්ද රැස් කරගත හැකිය. කුඩව ප්‍රවේශ මාර්ගයෙන් ඇතුළුවන සංචාරකයින්ට මුලාවැල්ල, වතුරාව, යෝධ නවදගස, සිංහගල හා ගල්ලෙන් යාය යන මංපෙද්ද සුන්දර දියඇලි කිහිපයක්ද නැරඹිය හැකිය. උසින් මීටර් 760ක් පමණ වන මුලාවැල්ල නැරඹීම සඳහා කිලෝමීටරයක පමණ දුරක් පාගමනින් යා යුතුයි. එනමුදු